අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පුංචි පොඩ්ඩු අහලා තියෙනව නේද? කාලය රන් හා සමානයි කියලා කියනවා. කාලය කියන්නේ බොහොම වටින දෙයක්. අපි මේ ගෙවෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරන්න ඕන. විශේෂයෙන්ම ඉගෙන ගන්න පුංචි දරුවන්ට කාලය කියන්නේ ඉතාමත් වටින දෙයක්. හරියටම රන් හා සමානයි තමයි. ඉතින් ඔන්න අපි සූදානම් වෙන්නේ මේ පුංචි ඔබේ ගත කරන මේ කාලය ඉතාමත් වටිනා කාලයක් බවට, අර්ථවත් කාලයක් බවට පත් කරන්න. ඉතින් එහෙනම් හොරාවකට ආසන්න කාලයක් බොහොම ආදරෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. මේ පුංචි ඔබේ නැන මිහිර. පුංචි පොඩ්ඩනේ ඔන්න අද නැන මිහිර පන්ති කාමරයට ඇවිත් ඉන්නවා උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ අජිත් කුලරත්න සර්. අයිබෝවන් සර්. අයිබෝවන්. පුංචි ඔබ දැන් මේ වෙනකොට දන්නවා සඳුදා සවස් 5ට අපි ඔබව මුණ ගැහෙන්න එනවා වගේම සර් අපේ පුංචි පොඩ්ඩන්ට අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද කියන දවස් තුනේදීත් අපිව මුණ ගැහෙන්න පුළුවන් හවස 4 ඉඳලා හවස 5 වෙනකන් නැනමිහිර ස්මාර්ට් පන්ති කාමරේ. ඉතින් අපි ඒ වගේම බොහොම ආදරයෙන් මතක් කරන ඊවිස් ආයතනය අපිට මේ පන්ති කාමරේට තාක්ෂණික අනුග්‍රහකත්වය ලබා දෙන ඊවිස් ආයතනය. ඔන්න ඉතින් මේ මතක් කිරීම එක්කම අද සෝදානම් වෙන්නේ වෙකි රචනාවක් ලියන්න. ඔබට මතක ඇති පසුගිය සතියකදීම අපේ අජිත් සර් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබට ඉතාමත් පැහැදිලිව වෙකි රචනාවක් ලිවීම සඳහා ඔබ දැනුමට එක් කරගන්න ඕන කරුණු මොනවාද කියලා දුන්නා. ඉතින් සර් අද සූදානම් වෙන්නේ මේ රචනාවක් ලියලා අපේ පුංචි පොඩ්ඩන්ට පෙන්වන්න නේද? ඔව්. දැන් පිහිනීම ගමුක පුතේ අපි. පීනන්න නම් වතුරට බහින්න ඕන. ඒ වගේ වෙකි රචනාව ගැන අපි කතා කරා විතරක් මදි පුතේ. වෙකි රචනා අපි ලියලත් බලන්න ඕන. ලියලා හුරු වෙන්න ඕන. ඒ නිසා අද දවසේ පුතාලට බලාපොරොත්තු වෙනවා වෙකි රචනාවක් කොහොමද අපි සාර්ථකව ලියන්නේ? ලකුණු ගන්න කොහොමද ලියන්නේ? ඒ වගේම පුතේ වෙකි රචනාවට විභාගෙට ලකුණු පිරිනමන්නේ කොහොමද? වෙකි රචනාව බලනකොට මොනවද යොදා ගන්න ඒ දේවල් මොනවද? මොන කාරණාත් එක්කද මේ වෙකි රචනාව බලන්නේ? අන්න ඒ ගැන පුතේ අද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. සර් විභාගයේදී වැඩිම ලකුණු ගාණක් ලැබෙන තනි ප්‍රශ්නයක් විදිහට අපිට වෙකි රචනාව හඳුන්වන්න පුළුවන් නේද? පැහැදිලිවම. ඒ නිසා තමයි අපි මේ වැඩිම අවධානයක් යොමු කරන්නේ වැඩිම ලකුණු ගාණ ප්‍රමාණයක් ලැබෙනවා වගේම දුවේ ලකුණු අහිමි කරගන්නෙත් අපේ දරුවෝ ගොඩක් වෙකි රචනාවට. දැන් ආසන්න අවුරුදු වල අරගෙන බලපුවාම සමහර අවුරුදු වල වෙකි රචනාවට එක ලකුණක්වත් ලබා ගන්න බැරි වෙච්ච දරුවොත් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ නිසා වෙකි රචනාව ගොඩාක් වටිනවා පුතේ ඔබට මේ ගමනේදී. හොඳයි. අපි වෙකි රචනාවට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය කීයද පුතේ? 6ක් ලැබෙනවා. වෙකි රචනාවට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 6ක්. එතකොට වෙකි ලියන්න තියෙනවා කීයක්ද? 3ක්. එතකොට එක වැකියකට ලැබෙන ලකුණු ප්‍රමාණය 2යි. දෙවරක් 3 6යි. දැන් අපි බලන්න ඕන පුතේ ගුරුවරු ගුරු භවතුන් කොහොමද වෙකි රචනාවට ඔබේ ලකුණු පිරිනමන්නේ? මොනවද ඒගොල්ලෝ ඒ සඳහා යොදා ගන්න දේවල් පාදක කරගන්නේ මොන කරුණුද? එතනදී ලකුණු දෙන විදිහ ඒ වගේම වෙකි තුන ලියන විදිහ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ කාරණා සැලකිලිමත් වෙන්න ඕන. පුතාලා මේවා සැලකිලිමත් වෙන්න ඕන කියන්නේ වෙකි රචනාව බලනකොට මේ කාරණා ගැන බලනවා. මේ කාරණාවට මුල් තැන දෙනවා. 1. ඔබ ලියන වගන්ති මාතෘකාවට අදාළ වෙන්න ඕන. වැදගත්ම දේ පුතේ. ඔබට මාතෘකාවක් ලැබුණාම මොනවා හරි ටිකක් ලියලා හරියන්නේ නැහැ. මාතෘකාවට අදාළ විය යුතුයි. පුතාලා ලියන දේ මාතෘකාවට ගැලපෙන්න ඕන. ඕක අර අපූර්ව කතාවකුත් තියෙනවා මෑක්කාගේ කතාව. මම හිතන්නේ ඕක අපේ දරුවෝ දන්න නිසා මම ආපහු මතක් කරන්න යන්නේ නැහැ. මාතෘකාවට අදාළ වෙන්න ඕන. ඔබ ලියන දේවල්. අපිට උදාහරණයක් එක පැහැදිලි කරන්න සර්. බලමු. දැන් මේ බලන්න පුතේ මගේ රට. ඔබට ලියන්න දෙනවා මාතෘකාව මගේ රට. දැන් ඔන්න පුතේ බලන්න ඔයාලගෙම යාළුවෙක් ලියලා තියෙනවා මෙන්න මෙහෙම.
ඉන්දිය සාගරයේ මුතු ඇටේ ලෙසද මගේ රට හඳුන්වයි. දෙවැනි එක ලියනවා එයා මා උපන් ගමේ ගංගා දියඇලි ආදිය ඇත. දැන් බලන්න පුතේ මොකද වෙලා තියෙන්නේ කියලා. මාතෘකාව දෙන්නේ මගේ රට ගැන ලියන්න. පළවෙනි වගන්තියේදී හරි යාළුවා. පළවෙනි වගන්තියේ දරුවා හරි. එයා කියනවා ඉන්දිය සාගරයේ මුතු ඇටේ කියලා මගේ රටට කියනවා. ඒක හරි. ලස්සන අදහසක්. හැබැයි පුතේ බලන්න දෙවැනි වගන්තිය රටෙන් පටන් ගත්තු එක්කෙනා ඉවර කරලා තියෙන කොහෙන්ද? ගමේ. ගමෙන් ඉවර කරලා තියෙන්නේ. එතකොට පුතේ ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා දරුවා හැම විටම වග බලා ගන්න මාතෘකාවට අදාළව ලියන්න. මාතෘකාවට අදාළව ලියන්න ඕනේ පුතේ. ඒක ඉතාමත්ම වැදගත්. ඔන්න පුංචි ඔබට සර් පළවෙනි උපදේශය ලබා දුන්නා. ඔබ වැකි රචනාවක් ලිවීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මාතෘකාවට අනුකූලව පමණක් ලියන්න. ඔන්න සර් දැන් තවත් ඔබ ඉගෙන ගන්න ඕන කරුණක් පිළිබඳව කියලා දෙන්න සූදානම් වෙන්නේ. වාක්‍ය විවිධත්වයෙන් යුතු වෙන්න ඕන. මේකත් පුතේ ඉතාමත් වැදගත්. ඔබ ලියන වගන්ති විවිධත්වයක් තියෙන්න ඕන. ඒ කියන්නේ එකම කාරණාව ලියන්න බෑ. පුතාලගේ වාක්‍ය තුනේම ඇතැම් විට බලනකොට තියෙන එකම දේ කරකවලා තියෙන්නේ. එහෙම බෑ පුතේ. දැන් මේ බලන්න මුහුදු වෙරළ. කරුණු කාරණා කොතෙකුත් තියෙනවා ඒ ගැන ලියන්න. දැන් බලන්න මුහුදු වෙරළ ගැන ලියලා තියෙන වගන්ති දෙකක් යාළුවෙක්. පුතේ එයා පළවෙනි වාක්‍ය කියනවා මෙහෙම. මුහුදු වෙරළ ඉතා අලංකාර ස්ථානයකි. හොඳයි ලස්සන අදහසක්. මුහුදු වෙරළ කියන්නේ පුතේ අපි කවුරුත් ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන සුන්දර තැනක්. හරි. 2 මුහුදු වෙරළ සවසට ලස්සන ස්ථානයකි. දැන් පුතාලට පේන්නේ නැද්ද මේ වාක්‍ය දෙකේ පොඩි සමාන බවක්? පළවෙනි වගන්තිය කියනවා මුහුදු වෙරළ ඉතා අලංකාර ස්ථානයකි කියලා. දෙවැනි වගන්තියෙත් කියවෙන්නේ බලනකොට මුහුදු වෙරළ ලස්සනයි කියලා. ඒ නිසා එකම අදහස ලියන්නේ නැහැ පුතේ. අනිවාර්යයෙන්ම වාක්‍යවල විවිධත්වයක් තියෙන්න ඕන අපේ පුතාලගේ. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. විවිධත්වයකින් යුතුව වාක්‍ය රචනාවක් වැකි රචනාවක් ලියනකොට එක්තරාතකින් අපේ පරීක්ෂකයාටත් මේක බලන්න ආස හිතෙනවා නේද? සහ මේ දරුවට හොඳ පරිකල්පනයක් හොඳ නිර්මාණශීලීත්වයක් තියෙනවා කියන අවබෝධයත් ඇති වෙනවා. පැහැදිලිවම දැන් අපේ දූල පුතාලා ඔබේ මේ ආරම්භක ගමනක් නේ පුතේ ආරම්භක විභාගෙ මේක විතරක් නෙමෙයි අපේ දරුවෝ තව කොතෙකුත් ඉස්සරහට යන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පුතේ ඔබ නිර්මාණශීලී වෙන්න ඕන, විවිධත්වයෙන් යුතුව ඉදිරිපත් කරන්න ඕන, ඒ කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් මේ වැදගත්ම වෙන තව සාධකයක් පුතේ. වගන්තියේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ නිවැරදි වෙන්න ඕන. ඒ කියන්නේ අර අපි නිකන් කියන්නේ අර ඔළුවට කකුල් දෙකට ඔළුව ගැලපෙන්න ඕන. නැත්තම් පුතේ වාක්‍ය වැරදි. දැන් මේ බලන්න පරිසරය ආරක්ෂා කරමු. මාතෘකාව පරිසරය ආරක්ෂා කරමු. ඔන්න ලියලා තියෙනවා වගන්තියක් මෙහෙම. අප පරිසරය හරිත වර්ණයෙන් බැබලවීමට කටයුතු කරමු. දැන් ලස්සන අදහසක් පුතේ. අදහස හරි ලස්සනයි. පරිසරය රැකගන්න අපේ දූල පුතාලටත් කරන්න පුළුවන් දේවල් තියෙනවානේ පුතේ. පුතාලගේ උපන්දින දවසට පුළුවන් ගහක් කොළක් හිටවන්න. නේද? එතකොට මේ පරිසරයේ තියෙන හරිත වර්ණය කියන්නේ පුතේ කොළ පාට ඇසට ප්‍රිය වෙනවා විතරක් නෙමෙයි අපිට ජීවත් වෙන්න උමනා ඔක්සිජන් ටිකක් දෙනවා. ගස් කොළන් වලින් කොතෙකුත් ප්‍රයෝජන තියෙනවානේ. ඉතින් ලස්සන අදහසක් ලියලා තියෙන්නේ. හැබැයි මේ වගන්තිය දිහා බලන්න පුතේ. කටයුතු කරමු. කවුද? අප කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ උක්ත ආඛ්‍යාත ගැලපෙන්නේ නැහැ. අප නෙමෙයි එන්න ඕනේ පුතේ අපි කියලා. ඉතා වැදගත් ලියන වගන්තියේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ ගැලපෙන්න ඕන. පුංචි ඔබට මතක ඇති පසුගිය සතියේදී වැකි රචනා සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමේදී ඔබට පිවිසුම් අභ්‍යාසය යටතේ කියලා දුන්නා ලිඛිත භාෂාවෙන් ලිවිය යුතුයි කියලා.
ඔන්න ඒ කරුණ උදාහරණ සහිතව ඔන්න දැන් පැහැදිලි කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔව් මේක මම යලි යලිත් කතා කරන්නේ මොකද අපේ දරුවෝ ගොඩාක් කරන වැරද්ද තමයි කතික භාෂාව දාගන්න එක. ලිඛිත භාෂාවෙන් තියෙන්න ඕන පුතේ. දැන් බලන්න මා කැමතිම ක්‍රීඩාව. පුතාලට මම මේ තෝරාගත්තු මාතෘකාත් පුතේ 4 ශ්‍රේණියේ 5 ශ්‍රේණියේ අපේ ගුරුවත් පොත්වල සඳහන් වෙන මාතෘකා ඇසුරෙන් තමයි තෝරාගත්තේ. දැන් මා කැමතිම ක්‍රීඩාව කිව්වහම ඔන්න මේ ළමයා ලියනවා මම චෙස් ක්‍රීඩාවට හරි කැමැත්තෙමි. පුතේ හරි කැමැත්තෙමි. මොකද හිතෙන්නේ ඔයාට? ගැළපෙයිද? හරි නෙමෙයි මොකක්ද දෙන්නේ? ඉතා කැමැත්තෙමි. ඒ නිසා ඔබ ලියන වගන්තිවල කතික භාෂාවේ යෙදුම් වචන තියෙන්න බෑ. ඒක ලිඛිත භාෂාවෙන් තියෙන්න ඕන. ඒ සලකලා බලන්න තවත් කාරණාවක්. ඒ වගේම රචනාවක් ලියනකොට අත්අකුරු, නිවැරදි භාවය, පිළිවෙල, පැහැදිලි බව මේ කරුණු පිළිබඳත් අපි සැලකිලිමත් වෙන්න ඕන නේද? පැහැදිලිවම. දැන් මේ බලන්න පුතේ, පුතාලගේ අත්අකුරු අපි ලියන්නේ තව කෙනෙකුට කියවන්න. එතකොට මේ උත්තර පත්‍ර බලන ගුරුවරු අපහසුතාවයට පත් වෙන්න පුතේ අකුරු අපැහැදිලිව එකට ගාවලා එක උඩ එක එහෙම ලියන්නේ නැහැ. පැහැදිලි අත්අකුරු තියෙන්න ඕන වගේම නිවැරදිව වචන වෙන් කරලා පෙන්වන්න ඕන. දැන් පුතේ මේ බලන්නකෝ. මිතුරාගේ උපන්දිනේදා. මාතෘකාව යාළුවාගේ උපන්දිනේදා. ඔන්න බලන්න පුතේ ඔයාලගේ යාළුවෙක් ලියනවා මෙහෙම. ඔහු අපට බොහෝ සංග්‍රහ කළේය. දැන් හොඳයි වාක්‍ය පුතේ. යාළුවගේ උපන්දිනේ දවසේ අපිට සංග්‍රහ කළා. හැබැයි මේකේ තව ටිකක් මෙන්න මෙහෙම වෙනස් වුණා නම් මොකද? පුතාලා බලන්න මොකද්ද පුතාලට මේකේ යන් අඩුවක් පේන්නේ නැද්ද? පුංචි අකුරක වැරද්දක් තියෙනව නේද සර්? ඔන්න පුතේ කලේය කියනකොට ය කියන නිපාතේ ඈත් කරන්න ඕන. ය ඈත් වෙන්න ඕන. අපේ පුතාලගේ අච්චුපත් අරගෙන බලන්නකො පාසලේ පෙළපොත් අරගෙන බලන්නකො කලේය ගියේය කෑවේ බිව්වේ දිව්වේ පැන්නේ නැටුවේ බැලුවේ ය ඈත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පුංචි තැන ගැන සැලකිලිමත් වෙන්න. ඒ පුංචි දේ ගැනත් ඔබ සැලකිලිමත් වෙලා නිවැරදිව පද බෙදලා පැහැදිලි අකුරෙන් ලියන්න ඕනේ. පැහැදිලි අත් අකුරෙන් ලියන්න ඕනේ වාක්‍ය ටික. ඒ වගේම තමයි අපේ මේ පුංචි පොඩ්ඩෝ වැකි රචනා ලියනකොට ටිකක් කලබලයේ වැඩිකමට අමතක කරගන්න දෙයක් තමයි මේ විරාම ලකුණු. විරාම ලක්ෂණ පුතේ වෙනම ප්‍රශ්න හැටියටත් ඉදිරිපත් වෙනවා වගේම වැකි රචනාවේදීත් සැලකිලිමත් වෙනවා උත්තර පත්‍ර අගයන අය විරාම ලකුණු ටික හරියට දාලාද කියලා. දැන් මේ බලන්න. මම සිංහ රාජයෙක්මි. මේ පුතේ එක අවුරුද්දක ශිෂ්‍යත්ව විභාගයට ආපු මාතෘකාවක්. දැන් ළමයෙක් ලියනවා මම මස් කෑමට බොහෝ ප්‍රිය කරමි. මම මස් කෑමට බොහෝ ප්‍රිය කරමි. පුතාලා හොඳට බලන්නමයි පුතාලා මොකක් හරි අඩුවක් පේන්නේ නැද්ද කියලා. හොඳට බලන්න. ඔව් අහුණා නේද අඩුව? මොකද පුතේ මේ වගන්තියේ නැවතීමේ ලකුණ තියලා නැහැ. ඒක පුතේ හරියට අපි බත් කෑවට පස්සේ අපි අත හොදනවා. කෑම කෑවට පස්සේ අත හොද ගන්නවා. අත පිරිසුදු කර ගන්නවා. ඒක අපිට කවුරුත් කියන්න ඕනේ නැහැ පුතේ අපි දන්නවා. ඒක අපේ පුරුද්දක්. ඒ වගේ තමයි ඔබ ලියන හැම වගන්තියක් අවසානයේම පුතේ අවශ්‍ය තැන් වලට ඒ විරාම ලකුණු යොදන්න ඕන. Deepol refill pack දාමි බට්ල වෙතින්. ඉතින් මෙතන ප්‍රිය කරමි නැවතීමේ ලකුණ තියන්න ඕන. ඒ නිසා විරාම ලකුණු ගැන සැලකිලිමත් වෙන්න. වැකි රචනාවක් ලිවීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණ පිළිබඳ සර් බොහොම පැහැදිලිව පිළිවෙලට එකින් එකට කියලා දුන්නා. දැන් මේ කරුණ දැනගෙන රචනාව ලියනවා වගේම කොහොමද ලකුණු ලැබෙන්නේ? කොහොමද ලකුණු අහිමි වෙන්නේ කියලා දැනගන්න ඕනි නේද? සර්? ඔව්. දැන් වැකි රචනාවකට ඔන්න අපි දැන් බලමු ලකුණු පිරිනමන විදිහ පුතේ. අපි පිරිනමන ආකාර සහ අඩුපාඩු ගැන කතා කරා. දැන් ඔන්න මම පුතාලට වැකි රචනාවකට ලකුණු දෙන විදිහ. දැන් හිතන්නකො පුතාලා ලියපු වාක්‍ය තුනක් මේ තියෙන්නේ කියලා. ඔන්න දැන් සර් මේ වාක්‍ය ටික බලා දෙනවා.
මේක මං හිතන්නේ වඩා වැදගත් වෙනවා අපේ දයාබර දෙමාපියන්ටත්. මොකද දරුවෝ ගෙදර ඉන්නකොට ගොඩක් වෙලාවට ඔබ තමයි මේ වගන්ති වලට හරි වැරදි දාන්නේ. ඒ නිසා ඔබටත් ඉතාමත් වැදගත් වෙනවා මේ කාරණාව. හොඳයි. අවුරුදු ඇවිත් කියන මාතෘකාවට ඔන්න වැකි රචනාවක් ලියන්න තමයි සූදානම් වෙන්නේ. දැන් අවුරුදු ඇවිත් කියන මාතෘකාවට ලියලා තියෙනවා මෙහෙම. අපි බලමු මේ වගන්ති තුනට ලකුණු පිරිනමන්නේ කොහොමද කියලා. පළවෙනි වාක්‍යය. කොහා එරබදු ගසේ සිට අවුරුදු පණිවුඩේ ගමට පවසයි. අඹ කජු පොහොලන් ජම්බු ගස්වල පිරී තිබෙති. සැවම අවුරුදු සැමරීමට සැරසෙති. පුතාලම කියන්න බලන්න ලකුණු කීයක්ද දුන්න හැකිද කියලා. දැන් මොකද ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍ර ගොඩක් කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ වැකි රචනාවට ලකුණු සමහරට දැන් පුතාලම දාගන්නවා ඇති. එහෙම නැත්නම් අපේ දයාබර දෙමාපියන් ලකුණු සටහන් කරනවා ඇති. එතකොට කොහොමද මේකට ලකුණු කීයක් විතර හම්බෙයිද? ඒක පුතේ වාක්‍ය තුන ලියලා කියලා බලලා ලකුණු 6ක් දෙන්න ඕන. ඉතින් අපි ඔන්න එහෙ ලකුණු 3ක්වත් දීලා දාමු කියලා එහෙම ලකුණු දෙන ක්‍රමයක් නැහැ පුතේ. එහෙම දෙන්නෙත් නැහැ. එහෙම පුරුදු වෙන්නත් එපා. මේකෙදී අපි බලන කාරණා තියෙනවා. පළවෙනි එක. අවුරුදු ඇවිත්. එහෙනම් දරුවා ලියලා තියෙන්න ඕනේ ඔන්න අවුරුද්ද ආපු වග. අවුරුද්ද ඇවිල්ලා තියෙනවා කියන අදහස. මේ වගන්ති තුනේම කිසි ගැටලුවක් නැහැ මාතෘකාවට අදාළයි. අදාළයි. ඊළඟට බලනවා දැන් පළවෙනි වාක්‍යයේ වචන ගාන. වචන ගානක් තියෙනවා. අවම 5ක්වත් තියෙන්න ඕන කියලා මම කිව්වොත් එහෙම 5ක් තියෙනවා. ඊටත් වඩා වැඩියෙන් තියෙනවා. ඒකත් හරි. උක්තාක්‍යත සම්බන්ධයි. කොහා අවුරුදු පණිවිඩය පවසයි. ඒකත් හරි. කොහා කියන්නේ කෙනෙක් පවසයි ඒක වචනේ. දැන් පුතේ ඔන්න දැන් ලකුණු දෙක දෙන්න දැන් ඔන්න මෙන්න. ඔක්කොම හරි. මූලික කාරණා ටික. ඊළඟට පුතේ ඔන්න අපි පෑන තියාගෙන එකින් එකට බලනවා දරුවගේ අකුරු හරිද කියලා. කොහා එරබදු ගසේ සිට අවුරුදු පණිවුඩය ඔන්න පුතේ පොඩි දෝෂයක් අහු වෙනවා. මොකද්ද? පණිවුඩය කියනකොට යොදලා තියෙන නියන්න වැරදි. නියන්න වැරදි. එතකොට පුතේ ඔන්න වගන්තියේ එක තැනක අකුරක දෝෂයක් තිබුණා. ලකුණු දෙකක් දෙන්න ඕන එකේ ඔන්න දෝෂ නිසා එක ලකුණක් අඩු කළා. දැන් ඉතින් උතනදී අර මම පුතාලට කිව්ව කාරණා මතක් වෙන්න එපා. මං කිව්වා සමහර අවස්ථාවල මග ඇරලා වෙන වචනයක් හරි දානවා අපිට වචන විශ්වාස නැත්නම්. ඒකට දෙන අකුර හරියට විශ්වාස නැත්නම් මගල වෙන වචනයකට හරි යනවා. කොහොම හරි එක ලකුණයි ලැබුණේ. හැබැයි හොඳ වෙලාවට පුතේ මේ වගන්තියේ තව කොතනක හෝ දෝෂයක් තිබ්බනම් ওই ලකුණක් නැහැ. දෙක. අඹ කජු පොහොලන් ජම්බු. බලන්නකො පුතේ හරි ලස්සනට යාළුවා විරාම ලකුණු දාලා තියෙනවා. කිසිම දෝෂයක් නැහැ. අඹ කජු පොහොලන් ජම්බු පද වෙන් කළා තිනවා කොමා දාලා. හැබැයි පුතේ මේ කියන දේවල් මේ අප්‍රාණවාචී දේවල් ටිකට කවුද දාන්නේ තිබෙති කියලා. මොකක්ද දෙන්න ඕනේ? තිබෙයි කියලා. එහෙනම් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ වැරදි නම් පුතේ එක ලකුණක්වත් නැහැ. මෙතන අකුරක වෙනසක් කියලා නෙමෙයි අපි ගණන් ගන්න පුතේ. උක්ත ආඛ්‍යාත සම්බන්ධ වැරදි. මේ අප්‍රාණවාචී දෙයට බහුවචන ආඛ්‍යාතයක් දාලා. එක ලකුණක්වත් නැහැ. දැන් තව එක වාක්‍යයක් තියෙනවා. පුතාලා හිතන්න ලකුණු කීයක් දෙනවද? දැන් මේ වගන්තිය පළවෙනිම කාරණාව බලනවා මොකද්ද? වාක්‍ය වචන ගාන. සැවම අවුරුදු සැමරීමට සැරසෙති. එතනින්ම ඉවරයි පුතේ. ඊට පස්සේ ඔගේ උක්තාක්‍යයත බලන්න ඕනෙත් නැහැ, අකුරු බලන්න ඕනෙත් නැහැ. මේ දරුවගේ වගන්තියේ වචන ගාන ප්‍රමාණවත් නැහැ. එතකොට ලකුණු බිඳුවයි. දැන් ඔක්කොම ලැබෙන ලකුණු ගාන කීයද? ලකුණු දෙකයි. එක ලකුණයි හම්බෙන්නේ. එක ලකුණයි හම්බෙන්නේ. ඒ නිසා පුතේ ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඔන්න වැකි රචනාවට ලකුණු පිරිනමන විදිහ.
ඔන්න දැන් වැකි රචනාවක් ලිවිය යුතු ආකාරය ගැන සර් කියලා දුන්නේ. ඒ වගේම ලකුණු ලැබෙන විදිය ගැනත් ඔන්න දැන් පුංචි ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයක් අරගෙන සින්දුවකුත් අහලා නැවතත් ඉක්මනින්ම නනමිහිරත් එක්ක අපේ ලොවේ කිරුළ තරන වස්තුව නුඹමයි උතුම්ම ජීවිතයේ උතුම්ම වස්තුව වන දරුවන්ටයි සෙනෙහසේ උතුම් පිදුම BOC රන් කැකුළු ස්මාර්ට් කිනුම මල් කැකුළුවන් දරුවන්ට අපි වගේ පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් ගිනුම ඔයාලා දැන්ම BOC රන් කැකුළු ගිනුම ඉතුරු කරන්න. හෙට වැඩිහිටියෝ වෙන අද පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් කිනුම. පුංචි යාළුවනේ ඔන්න දැන් අපි නැවතත් නනමිහිරත් එක්ක සම්බන්ධ වෙන්නේ. වැකි රචනාවක් ලියන විදිය නිසා අපිට කියා දෙන ගමන් හිටියේ කොහොමද වැකි රචනාවකට උපරිම ලකුණු ලබා ගන්න කියලා සර් අපිට බොහොම පැහැදිලිව කියලා දුන්නා. සර් දැන් මේ රචනා මාතෘකා එන ආකාරات තියෙනව නේද? ඔව්. විභාගයට වැකි රචනා මාතෘකා දෙන විදි තියෙනවා පුතේ. එකක් තමයි දැන් මේක අපිට හොයාගන්න පුළුවන් පුතේ පසුගිය මාතෘකා අරගෙන සැලකිල්ලෙන් බලපුවාම. අපට ලැබෙනවා මාතෘකා උත්තම පුරුෂ කතනය ලියන්න. දැන් ඒ වචනේ බර වැඩි අපේ පුතාලට. උත්තම පුරුෂ කතනය කියලා කියන්නේ පුතේ මම වෙමි. මම වෙමි කියලා ලියනෙව්වා. දැන් උදාහරණයක් ඇටියට ශිෂ්‍ය විභාගයට අහනවා 1999 අවුරුද්දේ මම සිංහරාජයෙක් වෙමි. මම සිංහරාජයෙක් වෙමි. තමන් සිංහයෙක් කියලා හිතාගෙන ලියන්න තියෙන්නේ. ආයේ ඊට කලින් අවුරුද්දක අහනවා පුතේ මම කූඩුවක ඇති දැඩි වන ගිරවෙක් වෙමි. මම කූඩුවක මේ හිර වෙලා ඉන්න ගිරවෙක්. එතකොට උත්තම පුරුෂ කතන කිව්වේ ඒකයි පුතේ. මම වෙමි. දැන් අපේ පුතාලත් ලියන්නේ මම පැන්සලක් වෙමි, මම සරුංගලයක් වෙමි, මම මුහුදු වෙරළ වෙමි. හැබැයි පුතේ ඔය රටාවෙන් ආවේ ආසන්න 1995 ඉඳලා ගත්තාම මාතෘකා දෙකයි ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු දෙකයි අහලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි අත්දැකීම් ආශ්‍රිත මාතෘකා. වැඩිම වාර ගානක් පුතේ මේ මාතෘකා තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දේ මාතෘකාව බලන්නකෝ. පාසල් වසා තිබු කාලේ මා ගත කළ අයුරු. ඊට කලින් අවුරුද්ද බලන්න. යාළුවා කළ උදව්ව මට තාම මතකයි. ඊටත් ඈතට ගියොත් එහෙම පාසල ඇරී නිවසට එදී ධාරානිපාත වර්ෂාවකට අසුණු මා. අපේ නිවහනට අමුත් එක්ක ඇවිත්. උස්කඳු මුදුනක නැග සිටින මා. තමන්ගේ අත්දැකීම් ආශ්‍රිතව ලියන්න තියෙන්නේ. වැඩි හරියක් පුතේ මෙන්න මේ වගේ මාතෘකා අහලා තිබුණේ. ඒ වගේම මීට අමතර වෙනත් මාතෘකාත් එන්න පුළුවන් නේද සර්? මේ දෙකට අමතරව අහන්න පුළුවන් බාහිර මාතෘකා. මම වෙනත් කියලා පොදුවේ දැම්මා බාහිර මාතෘකා. උදාහරණයක් ඇටියට උදෑසන අසිරිය. අහස්තලයේ සුන්දරත්වය. ඒවා ජලයේ සම්පතකි. ඒ වගේ මාතෘකාත් අහන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජාතික දජය. ඒ නිසා ඔන්න වැකි රචනාව අපට ලැබෙන්න පුළුවන් ආකාර. හැබැයි ඉතින් අපි හුරු වෙන්න ඕනේ පුතේ කොයි විදිහකින් ආවත් වාක්‍ය තුන ලියලා ලකුණු ගන්න. දැන් ඔන්න රචනාවක් ලියන්න කලින් අපි ඉගෙන ගන්න ඕන සියලුම කරුණු දැන් සර් අපිට කියලා දීලානේ තියෙන්නේ. එහෙනම් අපි දැන් රචනාවක් ලියමුද? අපේ ලොවේ කිරුළ තරන වස්තුව නුඹමයි උතුම්ම ජීවිතයේ උතුම්ම වස්තුව වන දරුවන්ටයි සෙනෙහසේ උතුම් පිදුම BOC රන් කැකුළු ස්මාර්ට් කිනුම මල් කැකුළුවන් දරුවන්ට අපි වගේ පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් ගිනුම ඔයාලා දැන්ම BOC රන් කැකුළු ගිනුම ඉතුරු කරන්න. හෙට වැඩිහිටියෝ වෙන අද පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් කිනුම. සර් ඔව්. රචනාවක් ලිවන හොඳයි. දැන් ඔන්න එහෙනම් දුවලා පුතාලත් එක්ක සූදානම් වෙන වැකි රචනාවක් ලියන්න. එකටම පුතේ වැදගත්ම දෙයක් තියෙනවා. මාතෘකාව අවබෝධ කරගන්න ඕන. දැන් මේ මම ඔබට ඉදිරිපත් කරන්නේ මගේ මේ ගුරු ජීවිතයේ මුල් කාලේ ලැබුණු අත්දැකීමක්. දැන් පුතේ බලන්න මේ මාතෘකා දෙක දිහා. පළවෙනි මාතෘකාව ට්‍රැක්ටරයක් කතා කරයි. දෙවෙනි මාතෘකාව මම ට්‍රැක්ටරයක් වෙමි. දැන් පුතාලා හිතන්නේ මේ මාතෘකා දෙක එකක්ද දෙකක්ද? පුතාලාට හිතන්නේ මොකද්ද? එකක්ද දෙකක්ද? දැන් ඔය දෙවෙනි මාතෘකාව බලන්නකෝ. මම ට්‍රැක්ටරයක් වෙමි. දැන්
දවසක් මම දුන්නා ඔය මාතෘකාව ලියන්න දරුවන්ට. ඉතින් ලියලා තිබුණා. මම කෘෂිකාර්මික කටයුතු සඳහා උදව් කරමි. මම ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වෙමි. මම ගොවියට මහත් සේවයක් ඉටු කරමි. මම බරගෙන යාමට උදව් කරමි. හැබැයි මම මුල්ම කාලේ ওই පළවෙනි මාතෘකාව දවසක් දුන්නා. ට්‍රැක්ටරයක් කතා කරයි. ඒකටත් පුතේ ඔය මං අර කියපු වාක්‍ය ලියලා තිබුණා සමහර දරුවෝ. මම බරගෙන යාමට උදව් කරමි, කුඹුරුවයට උදව් කරමි, කෘෂිකාර්මික කටයුතු සහාය වෙමි, ගොවියට උදව් කරමි කියලා තියෙනවා. එක දරුවෙක් ලියලා තිබුණා ට්‍රැක්ටරයක් කතා කරයි. පොත අරන් බලපුවාම රුම් 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 පීප් පීප් බලන්න මොකද්ද? ටැටරේ කතා කරන්නේ. ට්‍රැක්ටරේ කතා කරන්නේ එහෙමයි. මං අහපුවාම සර් ට්‍රැක්ටරේ කතා කරන්නේ එහෙමනේ. ඒ නිසා පුතේ වැදගත්ම දේ තමයි ඇත්තට මාතෘකාව තේරුම් ගන්න එක. ඔබට ඔය ට්‍රැක්ටරේ කතා කරයි කියලා හම්බෙන එකක් නෑ මාතෘකාවක්. ඈ ට්‍රැක්ටරේ කතා කරන්නේ එහෙම තමයි ඉතින් සමහරු කියන්නේ. ඒ නිසා පුතේ මම ට්‍රැක්ටරයක් වෙමි. ඔන්න මාතෘකාව තේරුම් ගන්න ඕන එකටම. දෙන මාතෘකාව තේරුම් ගන්න ඕන. හරි? දැන් ඔන්න රචනාව ලියන්න පටන් අරගෙන තියෙන්නේ. දීලා තියෙන මාතෘකාව හොඳින් තේරුම් අරගෙන තමයි අපි පළවෙනි වාක්‍ය ලියන්නම ප්‍රවේශ වෙන්න ඕන. ඒ වගේම තමයි රචනාව ලස්සන කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල්. ඇත්තටම පුතේ ඔබ ගාව තියෙන අදහස් ලස්සනට ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයි. දැන් මේ බලන්නකෝ. ඔන්න අපි නමක් දාගමුකෝ පුතේ. වලිපාල කියලා එක්කෙනෙක්ව දාගමුකෝ. වලිපාල සොරකි. වලිපාල සොරකම් කරනවා. එතකොට ඕක ඔහොම කියනවට වඩා මේ බලන්න පුතේ. වලිපාල දකින ගමේ කෙසෙල් කැන් වෙවුලයි. දැන් ඔය වාක්‍යයට වඩා වෙනසක් නැද්ද පුතේ? ඈ වලිපාලව දකිනකොට ගමේ කෙසෙල් කැන් වෙවුලනවා. කෙසෙල් කැන් වෙවුලන්නේ මොකද හේතුව? අපිව දැන් කපාගෙන යමියා කියලා. ඒ නිසා ලස්සනට අපි යමක් ලියා ගන්න පුළුවන් නම් පුතේ වඩාත් හොඳයි. දැන් මේ බලන්න. අර කවි පන්තියක කොටසක් තිබුණා පුතේ මෙන්න මෙහෙම. මේ බලන්න. මාදම් ගෙඩි පොකුරු පිටින් ළමයින් දෙක අතවනයි. මාදම් ගෙඩි පොකුරු පිටින් ළමයින් දෙක අතවනයි. දැන් ඒ කවිය පුතේ කියලා නෑ මාදම් ඉදිලා කියලා. හැබැයි කවිය දකින්න කෙනා දන්නවා. මාදම් ගෙඩි ළමයින්ට අතවනන්නේ. එන්න ඇවිල්ලා අපිව කඩාගෙන කන්න. අපි ඉදිලා. බලන්න කියන ලස්සන බලන්න පුතේ. තව දවසක් දරුවෙකුට රචනාවක් දෙනවා පොල් ගස ගැන ලියන්න. ඒ දරුවා ලියනවා අන්තිම වාක්‍යෙට මෙහෙම. පොල් ගසෙන් තවත් ගසක් තනා ගනු ලැබේ ඒ මෝල් ගසයි. බලන්න ලස්සන අදහසක්. ඒ නිසා පුතේ ලස්සනට ලියනවා නම් හොඳයි. හැබැයි හැම වෙලේම මතක තියාගන්න ඕන අපේ අකුරු ටික නිවැරදි වෙන්න ඕන, උක්තාක්‍යයද නිවැරදි වෙන්න ඕන. ඒ කාරණාවටත් මුල් තැන දෙන්න ඕන. දැන් අපි එහෙනම් ලියමු රචනාවක් නේ. දැන් පුතාලා සූදානම්ෙන් ඉන්නේ වැකි රචනාවක් ලියන්නනේ. මා කැමතිම ක්‍රීඩාව. ඔන්න දැන් මාතෘකාව මා කැමතිම ක්‍රීඩාව. පුතේ මං මුලින්ම කියන්නේ ඔබ මාතෘකාව තේරුම් ගන්න ඕන. හරි? දැන් මා කැමතිම ක්‍රීඩාව කිව්ව ගමන් දැන් ඔන්න ඔයාට ක්‍රීඩා ගොඩාක් මේ විලා පේනවා. ගොඩක් ඒවා මතක් වෙනවා. මම මොකක් ගැනද ලියන්නේ? ක්‍රිකට් ගැන ලියනවාද, වොලිබෝල් ගැන ලියනවාද, බැඩ්මින්ටන් ලියනවාද, චෙස් ගැන ලියනවාද? මා කැමතිම ක්‍රීඩා. නෙට්බෝල් ගැන ලියනවාද? දැන් දරුවන්ට අදහස් ගොඩාක් එනවනේ. හැබැයි වැඩි වෙලා ගත කරන්න බෑ. අපි එකක් තෝරගන්න ඕන. අපි එකක් තෝරගන්නවා. ඔන්න එහෙනම් තෝරගත්ත අපි එක ක්‍රීඩාවක්. මොකද්ද? ක්‍රිකට්. ඊළඟට පුතේ අපි කරන්නේ මේ මාතෘකාවට අපි කරුණු ටිකක් හොයා ගන්නවා. දැන් මෙව මහ වෙලාවක් නෑ පුතේ. ඉක්මනින් අපි කරන්න ඕන. ඔන්න මාතෘකාව මා කැමතිම ක්‍රීඩාව. මොනවද ලියන්න පුළුවන් කරුණු? මං කැමති ක්‍රීඩාවේ නම. තව මොනවද ලියන්න පුළුවන්? ඔව්. මා කැමතිම ක්‍රීඩාව කිව්වහම නම ලියන්න පුළුවන්. තව මොනවද පුතේ කල්පනා කරන්න? ක්‍රීඩාවකින් මොනවද අපිට ලැබෙන්නේ? ක්‍රීඩාවෙන් ලැබෙන දේවල් ලියන්න පුළුවන්. සතුටු වෙනවා මේ ක්‍රීඩාවේදීලා.
ඒ වගේම ක්‍රීඩාවක් කරන්නේ මොන වගේ කාලයකද කියලා කියන්න පුළුවන් අපිට? විවේකයට මම විවේක ගත කරන්න මේ ක්‍රීඩාව යෙදෙනවා. අනාගත බලාපොරොත්තු මේ ක්‍රීඩාවෙන් මම ඉස්සරහට යන්නේ කොහොමද? මොකද්ද මගේ අනාගත බලාපොරොත්තුව? ඔය වගේ පුතේ මාතෘකාවට අදාළව කරුණු ටිකක් ලියා ගන්න. කරුණු ටිකක් ලියා ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ජයග්‍රහණ ඔක්කොම ලියන්න පුළුවන්. දැන් මෙතනින් තෝරගන්නවා අපි දැන් අපිට ඕනේ වාක්‍ය 3යිනේ. මෙතනින් හොඳම අදහස් 3ක් තෝරගන්නවා. පුතාලට වාක්‍ය ලියා ගන්න හොඳම අදහස් 3ක් තෝරගන්න. ඒකෙදි එක එක දරුවෝ තෝරගෙනින් එක එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම ඔබට ඉදිරිපත් කිරීමක් කරන්නම්. ක්‍රීඩාවේ නම අපි ලියනවා. විවේක වේලාව මම ගත කරනවා මේ ක්‍රීඩාවෙන්. මගේ අනාගත බලාපොරොත්තුව. ඔන්න ඔය විදිහට පුතේ අදහස් පෙළගස්ස ගත්තා. දැන් මේකේ වටිනාකම තියෙන්නේ අපේ දරුවා අර ලියපු දේ නැවත ලියවෙන්නේ නැහැ එතකොට. නැත්තම් ඔබේ වාක්‍ය තුනේ බලනකොට එකම දේ තියෙන්නේ. ලියපු දේ නැවත ලියවෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් දේවල් දැන් ලියවෙන්නේ. දැන් ඉතින් අපි පුතේ මේවා වාක්‍යයට හරවනවා. ඔන්න මා කැමතිම ක්‍රීඩාවේ මම ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ප්‍රිය කරමි. ඔන්න පුතේ බලන්න පළවෙනි වාක්‍යේ. මම ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ප්‍රිය කරමි. විවේක ඇති විට මම එම ක්‍රීඩාවේ යෙදෙමි. දැන් පුතාලට මෙහෙම නෙමෙයි කැමති විදිහට මේක ගලප ගන්න පුළුවන්. මම පොඩි උදාහරණ ටිකක් ඔබට දෙන්නේ. මම විවේක තියෙන වෙලාවට මේ ක්‍රීඩාවේ යෙදෙනවා. ඊළඟට බලන්න මම අනාගතයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන්නෙමි. මම ක්‍රීඩකයෙක් වන්නෙමි. එහෙමයි ලියන්න ඕනේ පුතේ නිවැරදි වෙන්නේ එහෙම තියෙද්දී. එතකොට ලියලා ඉවරයි කියන්නකෝ. දැන් මොකද කරන්නේ? ඊළඟ ප්‍රශ්නෙට යනවද? නෑ පුතේ මෙතන ලකුණු 6ක්. පුතාලා පැන්සල අරගෙන ආය එකින් එක බලන්න අකුරු ටික හරිද කියලා. විශේෂයෙන් උක්තාක්‍යයට සම්බන්ධ බලන්න. මේ පළවෙනි වගන්තියේ මම කරමි. එතකොට දැන් ඔයාලට පැහැීමකටපත් වෙන්න පුළුවන් මම දැන් හරි මාතෘකාවට අදාළව ලිව්වා වචන ගාන ලිව්වා උක්තාක්‍යයත් හරි අකුරුත් හරි. දෙවෙනි වගන්තියේ මම යෙදෙමි. හරි. මම වන්නෙමි. ඔන්න ඔය විදිහට පුතේ බලන්න. ඔහම ඉරි ගහන්න කියනවා නෙමේ පුතාලේ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට ඔන්න සෑහීමකටපත් වෙන්න පුළුවන් ලකුණු 6 හරි කියලා. ලියපු රචනාව ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන්. උක්තාක්‍යත පද සම්බන්ධය, අක්ෂර වින්‍යාසය නිවැරදිව තියෙනවද? ලිඛිත භාෂාවෙන් ලියලාද? පද නිවැරදි ආකාරයෙන් වෙන් කරලාද? මේ වගේ අපි පෙර ඉගෙනගත්ත කරුණු තියෙනවනේ විෂය කරුණු. අන්නේ කරුණු නිවැරදිව තමන්ගේ රචනාවට තමන් යොදාගෙන තියෙනවද කියලා පුංචි ඔබටම නැවත පරීක්ෂා කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපිට තවත් මාතෘකාවක් යටතේ වෙකි රචනාවක් ලියන්න හැටි කියලා දෙන්නකෝ. ඔව්. අපි තව වෙකි රචනාවක් බලමු පුතේ. තව වෙකි රචනාවක් අපි බලමු. ජලය අපට සම්පතකි. ජලය අපට සම්පතකි. දැන් පුතේ මෙතනදී නම් ඉතාමත් වැදගත් මාතෘකාව තේරුම් ගන්න එක. ජලය අපට සම්පතකි කියන්නේ ජලය කොහොමද සම්පතක් වෙන්නේ? එතකොට පුතේ මේ පොළොව තලෙන් මෙච්චරක් ජලය තියෙනවා. ජලය අවර්ණයි. පාටක් සුවඳක් ගඳ ඔහොම එහෙම නෙමෙයි ලියන්නේ පුතේ. ජලයේ තියෙන වාසි. ජලය අපට සම්පතක් වෙන්නේ ඇයි? ඔන්න අපි අදහස් ලියාගත්තා. සෝබා දහමෙන් ලැබිච්ච දායාදයක් ජලය කියන්නේ. බීමට ගන්නවා, රෙදි සෝදන්න ගන්නවා, වගා කටයුතු සඳහා යොදා ගන්නවා. මේ රැකගත යුතුයි අපි. ඔය විදිහට පුතේ අපි අදහස් ලියාගත්තා. කීපයක්. දැන් ඔතනින් තෝරාගත්ත අදහස් 3ක්. මෙන්න මේවයි අපි ලියන්න කියලා. ඔන්න අපි ලියනවා පුතේ බීමට. ජලයේ තියෙන ප්‍රධානම ප්‍රයෝජනයක්නේ බීමට. ඊළඟට වගා කටයුතු සහ මෙය රැකගත යුතු දෙයක්. සම්පතක් නම් අපි ඒක ආරක්ෂා කරන්න එපා. ඔන්න අපි අදහස් 3ක් ගත්තා පුතේ. දැන් අපි ලියව වාක්‍ය. ජලය අපට සම්පතක මේ ජල සම්පත අපගේ පිපාස නිවීමට උපකාර වෙයි. වගා කටයුතු සඳහා ජලයෙන් විශාල දායකත්වයක් ලැබේ. ජල සම්පත රැක ගැනීමට අපි කැපවෙමු. අර කලින් කිව්වා වගේ අපේ පුතාලා යලි බලන්න ඕන
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය හරිද කියන එක. ඒක පුතේ හැම විටම පුරුද්දක් කරගන්න. පුතාලා පෙන්සල අරගෙන වචනෙන් වචනේ බලාගෙන යන්න අකුරු හරිද කියලා. එතකොට බැලුවා ජල සම්පත ගැන කියන්නේ උපකාරී වෙයි. හරි. ජලයෙන් ලොකු දායකත්වයක් ලැබේ. ඒ වගේම අපි කැප වෙමු. උක්තාක්‍යත සම්බන්ධෙත් බලන්න. එතකොට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් පුතේ අපිට ලකුණු ටික ඔක්කොම තියෙනවා කියලා. දැන් මේ වැකි රචනා ලියනකොට අපිට මේ දැනුම එක් කරගන්න පුළුවන් දේවල් තියෙනවා නේද සර්? ඔව්. පැහැදිලිවම පුතාලාට තව වැකි රචනාවේ ලකුණු ඉහළ දාගන්න. අපේ ලකුණු දෙකක් ගන්න දරුවෙකුට ලකුණු ඉහළට යන්න. දෙකක් ගන්න දරුවා ලකුණු 3කට යන්න. 5ක් ගන්න කෙනා 6ට යන්න. 6 ගන්න එක්කෙනා ඒ මට්ටමේ රැඳෙන්න. අපිට පුළුවන් පුතේ ආශ්‍රිත පොතපත කියවන්න. දැන් අඹයාළුවෝ මඩල් දුව මේ අපේ නිර්දේශිත පොත්පත් වලින් පුතේ අපිට දේවල් ගන්න තියෙනවා. ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. අපිට අදහස් ගන්න පුළුවන් පුතේ වයින් අලුත් කරුණු කාරණා දැනගන්න පුළුවන්. දැන් මේ බලන්න අපූරු ගමේ පොඩි ඇත්තෝ කියන පොතේ බෝම්බු හෝ කරඳ හෝ කෝටුවක් තලා බුරුසුවක් සේගෙන දත්මැදීම සිදු කෙරේ. මේ බලන්න මේ ඉස්සර ගම්වල අය ඔන්න දත්මැදපු විදිහක් පුතේ. දැන් අපිට පුරුද්දුව තියෙන පුතේ දත් බුරුසු අරගත්තා නේද? මේ බලන්න. ඒ නිසා අදහස් ගන්න පුළුවන් අපට. පොත්පත් කියීමේ ලොකුම වාසියක් ඒක. අනිත් එක වැකි රචනා ලියන්න පුතේ. වැකි රචනා ලියන්න ඕන. හුරු වෙන්න නම් ලියන්න ඕන. ලියපුවාම තමයි අපිට අඩුපාඩු අඳුන ගන්න පුළුවන්. ඒකේ විශේෂ වාසියක් තියෙනවා පුතේ. 2016 විභාගෙට එනවා පාසල් නිවාඩු කාලේ මාගත කළ අයුරු. 2020 අහනවා පාසල් වසා තැබු කාලේ මාගත කළ අයුරු. පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් බොහොම සමීපයිනේ පුතේ. ඒ නිසා ලියන්න. මොකද පහුගිය මාතෘකා අරන් ලියන්න. ඒව ඇතැම් විට වෙනස් කරලා අහන්න පුළුවන්. ඒ වගේම රචනාවක් ලියලා ඔබ ලියන වැකි කිහිපය නැවත පරීක්ෂා කිරීමත් ඉතාමත් වැදගත් නේද සර්? වැදගත්ම දේ තමයි එතකොට අපේ දරුවන්ට වැකි රචනාවේ තමන්ගේ තිබුණු අඩුපාඩු මොනවද කියලා අඳුන ගන්න පුළුවන්. ඔබ අතින් වැරදි අඩුපාඩු වෙලා තියෙනවා නම් ලියපු වැකි නැවත පරීක්ෂා කරන්න. ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේම පුංචි ඔබට මාතෘකාවක් ලබා දීලා ඒ මාතෘකාව යටතේ රචනාව ලියනකොට අනිවාර්යයෙන්ම වචන ප්‍රමාණයක් ලබා දෙනවද සර්? පැහැදිලිවම. අපිට සාමාන්‍ය වචන 5ක එක්ක 6ක ඒ දීලා තියෙනවා පුතේ මෙන්න මේ ප්‍රමාණයක තියෙන්න ඕන කියලා. අන්නේ සීමාව තුල පුතාලගේ වාක්‍ය තියා ගන්න ඕන හොඳයි. ඒ කියන්නේ වැඩියම දිග්ගස්සන්න යන එක ටිකක් අවාසී පුතේ. ඒ වගේම වචන අඩු කරගන්නත් බෑ. ඒකයි ලියන දේ නැවත බලන්න ඕන. ඉතින් පුතේ එහෙමනම් බොහොම ආදරෙන් මතක් කරනවා ඔබට මේ කියලා දීපු කාරණා හිතට ගනී කියලා වගේම වැකි රචනා ලියන්න පුතේ. ලියා හුරු වෙන්න. එතකොට ඔබට වැකි රචනාවෙන් ලකුණු 6 විභාගයට ගන්න එක මහා ලොකු අමාරු වැඩක් වෙන්නේ නැහැ. ඉතින් රචනාව කියලා කියන්නේ වැකි රචනාව කියලා කියන්නේ පුංචි පොඩ්ඩන්ට ශිෂ්‍යත්ව විභාගයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කර ගැනීමට හැකි අර gederin යන ලකුණු අරන් යන ලකුණු ගොන්නට එකතු වෙන වැඩිම ලකුණු ප්‍රමාණයක්. ජයක් ගොඩනගන්නට පෙරටම යමු. සමපෝෂ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පටන් ගමු. මංචි ටිකිරි මාරි කොහොමද ටිකිරි මොලේ? ඉතින් දැන් මේ සර් කියලා දුන්න කරුණු නිවැරදි ආකාරයෙන් පුංචි ඔබ අනුගමනය කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම වැකි රචනාවට ලැබෙන උපරිම ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් එහෙනම් මේ සම්බන්ධව තව මොන හරි ගැටලු තියෙනවා නම් සර්ගෙන් අහන්න ඕන නේද? සර්ව සම්බන්ධ කරගෙන අපි දුරකථන අංකය කියමුද අපේ පොඩ්ඩන්ට? ඔව්. අපේ පුතාට කතා කරන්න පුළුවන් මෙන්න මේ අංකෙට 0.73යි 0.37යි 989. 0.73යි 0.37යි 989. ඔන්න දැන් නම් වැකි රචනාවක් ලියනකොට
වැරදි සිදු වෙන්න බෑ. මේ අපේ වැඩසටහන නැවත වාරයක් ඔබට පුළුවන් නරඹන්න අපේ ජාතික පාසල YouTube නාලිකාව ඔස්සේ. ඒ වගේම වැකි රචනාව පිළිබඳව තවත් හොඳින් විස්තර සර් කියලා දීලා තියෙනවා අපේ නැනමිහිර ස්මාර්ට් පන්ති කාමරේ. මතකයි නේද? අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා හවස 4ට විකාශනය වෙන අපේ නැනමිහිර පන්ති කාමරේත් අපි වැකි රචනාවක් ලියන්නේ කොහොමද කියලා ඔබට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අපේ පසුගිය වැඩසටහන නරඹන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔබට අවශ්‍ය වෙන විෂය කරුණු දැනුම බොහොමයක් ඒ වැඩසටහන ඇතුළත ඔබට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් සර් බොහොම ස්තුතියි. අදත් බොහොම ආදරෙන් අපේ පන්ති කාමරයට ඇවිල්ලා මේ වටින දැනුම අපේ පුංචි පොඩ්ඩන්ට ජාතික රූපවාහිනිය හරහා බෙදා දෙන්නට සම්බන්ධ වුණාට අපි තවත් දවසක හමු වෙමු. ආයිබෝන් කියලා සමදෙනවා. එහෙනම් පුංචි පොඩ්ඩනේ ඔන්න සූදානම් වෙන්නේ සමුගන්න අදට ඔබේ ආදරණීය පන්ති කාමරයෙන් අපි ලබන